समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मोक्खदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව ඔබ සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයන් කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු ඊතා පුංචි කොටසක් දේශනා කරවගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරලා ධර්මයෙන් ලැබෙන අවවාද අනුශාසනා ජීවිතයට එකතු කරගෙන මෙලව සුවපත් කරගෙන පරලොව සුගතිගාමී කරගෙන අවසන ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊ타ම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර මඟ නිමා කර ගැනීමේ බලාපොරොත්තු ඇතුව ඒ උතුම් බලාපොරොත්තුව මුදුන්පත් කර ගැනීම වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයෙන්ම ධර්ම ශ්‍රවණය කරන්න උත්සාහ කරමු. ඒ තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා, සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන සිතින් යුක්තවම අපි ධර්ම ශ්‍රවණය කරමු.
පින්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ සඳහන් වන උතුම් ගාථා රත්නයන් දෙකක්. පුප්ප කියන වර්ගයේ තමයි මේ ගාථා රත්නයන් දෙක සඳහන් වෙන්නේ. නපුප්ප ගන්ධෝ පටිවාත මේති නචන්දනං තගර මල්ලිකාවා සතංච ගන්ධෝ පටිවාත මේති සබ්බා දිසා සප්පුරිසෝ පවාති චන්දනං තගරං වාපි උප්පලං අතවස්සිකී ඒතේසං ගන්ධ ජාතානං සීල ගන්ධෝ අනුත්තරෝ උඩු සුළඟෙහි යන සුවඳ. අග්‍ර උපස්ථායක ආනන්දයන් වහන්සේගේ ප්‍රශ්නයකට භාග්‍යතුන් වහන්සේ පිළිතුරු සපයපු හැටි මේ ගාථා රත්නයන් වල අන්තර්ගතයි. අපේ භාග්‍යතුන් වහන්සේ විවේකීව වැඩ ඉන්න මොහොතක අග්‍ර උපස්ථායක ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ඒ ප්‍රශ්නය ආනන්දයන් වහන්සේගේ හිතේ පැන නැගුණ හැටි විවේකීව කටයුතු කරමින් හිටපු ආනන්දයන් වහන්සේට හිතෙනවා මේ ලෝකේ උසස් සුවඳ වර්ග තියෙනවා. මල් සුවඳ. ලෝකේ තියෙන සුවඳ වර්ග අතර හුඟක් උසස්. හර සුවඳ අතර රත් හඳුන් ආදී සුවඳ වර්ග හුඟක් උසස්. මුල් සුවඳ අතර ඉරිවේරිය මුල්, කළු වැල් ආදී මේ වැල්වල මුලේ සුවඳ හරි උසස්. හැබැයි මේ හැම සුවඳක්ම කොයි තරම් උසස් වුණත් යටි සුළඟට හමනවා මිසක් උඩු සුළඟට හමන්නේ නැහැ. උන්වහන්සේ කල්පනා කරනවා උඩු සුළඟටත් හමන සුවඳක් මේ ලෝකේ තියෙන්න ඕනේ. එහෙමනම් ඒ සුවඳ මොකද්ද? උන්වහන්සේ තමන්ගේ මනසත් එක්ක තර්ක කරන අතරේ ආනන්දයන් වහන්සේ කල්පනා කරනවා මගේ මනසට වැටහෙන ප්‍රමාණය නෙමෙයි තිලෝගුරු භාග්‍යතුන් වහන්සේගෙන් මේ කාරණාව අහන්න ඕනේ. ආන් එහෙම හිතලා ගිහිල්ලා සිවුර ඒකාංශ කරලා මනාව සකසලා භාග්‍යතුන් වහන්සේ වන්දනා කරලා මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරනවා. ස්වාමීනි මේ ලෝකේ තියෙන හැම උසස් සුවඳක්ම යටි සුළඟින්ම හමාගෙන යනවා. ස්වාමීනි උඩු සුළඟට හමන කිසියම් සුවඳකුත් මේ ලෝකේ තියෙනවද කියලා. අපේ භාග්‍යතුන් වහන්සේ වෙලාවේ දේශනා කළ ආනන්දය උඩු සුළඟට විතරක් නෙමෙයි උඩු සුළඟටත් යටි සුළඟටත් අනික් අට දිසාවටමත් හමන උතුම් සුවඳක් මේ ලෝකේ තියෙනවා කියලා. ආනන්දයන් වහන්සේට ඒ ප්‍රශ්නය විසඳගන්න මේ දස දිසාවේ හමා යන සුවඳ මොකක්ද කියලා දැනගන්න ලොකු කැමැත්තක් ඇති වෙච්ච නිසා භාග්‍යතුන් වහන්සේට ආරාධනා කළා ස්වාමීනි ඒ උතුම් සුවඳ ගැන දේශනාවක් කරන්න කියලා. ආන් ඒ වෙලාවේ තමයි අපේ භාග්‍යතුන් වහන්සේ අපි අර මාතෘකා කරගත්ත ගාථා රත්නයන් දෙක දේශනා කොට වදාළේ. න පුප්ප ගන්ධෝ පටිවාත මේති න චන්දනං තගර මල්ලිකාවා සතංච ගන්ධෝ පටිවාත මේති සබ්බා දිසා සප්පුරිසෝ පවාති. මල් සුවඳ උඩු සුළඟට නොයයි න පුප්ප ගන්ධෝ පටිවාත මේති න චන්දනං තගර මල්ලිකාවා සඳුන් තුවරලා බෝලිද්ද ආදී මල්වල සුවඳ
උඩු සුළඟට නොයයි. සතංච ගන්ධෝ පටිවාත මේති සබ්බා දිසා සත්පුරුෂෝ පවාති. සත්පුරුෂයන්ගේ ගුණ සුවඳ දස දිසාවේම පැතිරේ. චන්දනං තගරං වාපි සඳුන් තුවරලා උපුල් දෑසමන් ආදී ද්‍රව්‍යයන්ගේ සුවඳට වඩා උප්පලං අතවස්සිකී ඒතේ සංගන්ධ ජාතානං සීලගන්ධෝ අනුත්තරෝ. සිල් සුවඳ ඊටාම උසස් කියලා දේශනා කොට වදාලා. පින්නතුනි මේ තේරුම ධර්මාර්ථය තව ටිකක් අපි සාකච්ඡා කළොත් පුප්පගන්ධු මල් සුවඳ අට කතාව ආදී තැන්වල එවැගේම අපි පිටකේ මේ මල් සුවඳ පිළිබඳව කරුණු සඳහන් කරනකොට බොහෝ මල් ප්‍රමාණයක් ගැන සඳහන් කරලා කරුණු දක්වනවා. හැම සුවඳකටම වඩා ලෝකයාගේ හිත පිනවන්නේ මල් සුවඳයි. නමුත් ලොව ඇතිතාක් මල් හැම එකක්ම සුවඳවත් නෑ කියලත් සඳහන් කරනවා. පරසතු, මදාරා, සඳුන්, තුවරලා, බෝලිද්ද, සීනිද්ද, සපු, දුනුකේ, දෑසමන්, ඉරහැදි, ලෝත්, නාමල්, කොඳ, යෙහෙඹු, පුවගු, සේපාලිකා ආදී බොහෝ මල් ප්‍රමාණයක් ගැන සඳහන් කරලා තියෙනවා. මේ මල්වල ඊටාම හොඳ සුවඳක් තිබුණට මොහොතක්ද උඩු සුළඟට නම් හමන්නේ කියලා සඳහන් කරනවා. පින්නතුනි පරසතු මල් තියෙන්නේ දිව්‍ය ලෝකෙනේ. පරසතු වෘක්ෂය තව්තිසාවේ සක්‍ර දේවේන්ද්‍රයන්ගේ ප්‍රාසාදයේ වෛජයන්ති ප්‍රාසාදයේ දොරකඩ තමයි තියෙන්නේ. තා විශාල වෘක්ෂයක්. යොදුන් 100ක් ගහේ වට ප්‍රමාණය අතු පතර පැතිරිලා ගිහිල්ලා තියෙනවා. මලින් පිරීලා තියෙන මේ ගහේ මේ මල් වල සුවඳත් යොදුන් 100ක් තරම් ඈතට හමනවා කියලා කියනවා. නමුත් යටි සුළඟේම හමාගෙන යනවා. ඊළඟට මේ සඳුන් තුවරලා බෝලිද්ද මේ ආදී සුවඳත් උඩු සුළඟට නම් මොහොතක්වත් යන්නේ නැහැ. සාරගන්ධයන් අතර සඳුන් ප්‍රධානයි. කඳන් වලින් ලී වලින් හමන සුවඳ අතර සඳුන් ලීයෙන් හමන සුවඳ ප්‍රධානයි. නමුත් පින්නතුනි ඒ සුවඳත් උඩු සුළඟට නම් හමන්නේ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සතංච ගන්ධෝ පටිවාතමේති. සත්පුරුෂයන්ගේ ගුණ සුවඳ උඩු සුළඟටත් යටි සුළඟටත් අනිකුත් හරහට අට දිසාවටමත් හමනවා. එතකොට උඩු සුළඟට යටි සුළඟට හමනවා කියලා කියේ උඩ දිසාවටත් යට දිසාවටත් හමනවා. එහෙනම් හාත්පස වටේට දිසා 8යි උඩ දිසාවයි යට දිසාවයි 10යි. එhmenan සත්පුරුෂයන්ගේ ගුණ සුවඳ දස දිසාවෙම පැතිරෙනවා කියලා සඳහන් කළේ නිසා. එහෙනම් පින්නතුනි අපි මෙතනදී දැනගන්න වටිනවා කාටද සත්පුරුෂ කියන්නේ කියලා. ඒ කාරණාවත් එක්ක ඔබ පෞද්ගලිකව ඔබත් තීරණය කරන්න ඔබත් සත්පුරුෂයෙක්ද? මෙවන් උතුම් ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතේ ලැබිලා තියෙන මොහොතේ ඔබ තාමත් අසත්පුරුෂද? ආර්යයන් වහන්සේලාගේ ප්‍රශංසාවට ඔබ තාමත් ලක් වෙලා නැද්ද? බුද්ධාන්තරයක ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක් ලැබිලත් ආර්යයන්ගේ ප්‍රශංසාව ලබන්නේ නැතුව අති උතුම් සත්පුරුෂ ධර්මයේ සේවනය කරන්නේ නැතුව ඔබ මැරිලා යනවා නම් ඔබ මේ සසර
බොහොම අහිංසකයි. එමනම් අපි කල්පනා කරලා බලමු කවුද සත්පුරුෂයෝ කියලා කියන්නේ. පින්නතුනි මේ ලෝක ධාතුවේ පහළ වුණ අති විශිෂ්ට ගණයේ මහා සත්පුරුෂයන්න් වහන්සේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේමයි. දෙවියන්ට බඹුන්ට මරුන්ට අභිභවනය කරන්න ලැබෙන්නේ. තවත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් තවත් ලෞතුරා බුදු කෙනෙකුට සමාන වෙනවා. ගුණයාති. බුදුරජාණන් වහන්සේලා අතරත් තවත් විවිධ වෙනස්කම් සමුදායකුත් ධර්මයේ පෙන්වනවා. නමුත් ගුණයෙන් සමානයි. පින්නතුනි ලෞතුරා බුදුරජාණන් වහන්සේ උතුම්ම සත්පුරුෂයන්න් වහන්සේ. ලෝකයට මොනතරම් යහපතක් කළාද? ලෝකයට මොනතරම් සැපයක් උදා කළාද? සංසාර දුගතියේ දුක් විඳින සත්වයා සුගතියෙන් සුගතියට පත් කරලා නිවන් දොර ඇරලා දෙන්න භාග්‍යතුන් වහන්සේට පුළුවන් වුණා. මහා වීර මේ වීර ක්‍රියාව කරන්න මේ ලෝකේ වෙන කාටවත් බැරි වුණා. කාශ්‍යප දසබලයන් වහන්සේගෙන් පස්සේ මේ නිවන කියන ශ්‍රේෂ්ඨ ධර්මතාවය ලෝකෙන් අතුරුදහන් වෙලා ගියා. නැවත ඒ උතුම් නිවන් මඟ පාදලා දෙන්න කෙනෙක් ලෝකෙ නැතුව ගියා. පින්නතුනි බුද්ධාන්තරයක් අවසානයේ ලෝකෙන් තුරන් වෙන උතුම් නිවන් මඟ නැවත වතාවක් ලෝකයට කියලා දෙන්න පුළුවන් තවත් ලෞතුරා බුදු කෙනෙකුටමයි. මහා වීර කියලා කියහම පින්නතුනි වීරිය තියෙන අය, ශක්තිය තියෙන අය තමන්ගේ වීරත්වය ප්‍රකාශ කරන්නේ සමහරලාට තමන් ඉදිරියට එන හතුරා මරලා කුඩු කරලා විනාශ කරලා. ඒක තමයි වීරත්වය කියලා අපි ලෝකෙ දකින්නේ. ඒ වීරත්වයට වඩා කොච්චර වටිනවද තමන් ඉදිරියට එන සතුරා නොමර ඔහුට ධර්මය කියලා දීලා, කරුණාව මෛත්‍රිය ගැන කියලා දීලා, රාගය, ද්වේෂය, මෝහය කියන ඔහු තුල ඉඳගෙන ඔහුම විනාශ කරන ඔහුගේම සතුරා විනාශ කරලා දාලා තමන් විනාශ කරන්න ආපු හතුරට උතුම් නිවන් මඟ කියලා දීලා පිටත් කරන්න පුළුවන් නම් කෙනෙකුට ඒ තමයි හැබෑම වීරත්වය. ආන් ඒ වාගේ භාග්‍යතුන් වහන්සේට මහා වීර කියලා කියන්නේ හේතු වෙන කරුණු ගණනාවක් සාකච්ඡා කරන්න පුළුවන්. ලෝක සත්වයාගේ යහපතම දැක්ක මිසක් කුරු කුහුඹුවෙකුගේවත් අයහපතක් නම් පැතුවේ නැහැ. එහෙනම් ලෝකේ පහළ වෙච්ච විශිෂ්ටතම සත්පුරුෂයන්න් වහන්සේ. ඊළඟට පසේ බුදුරජාණන් වහන්සේලා. ඊළඟට මහ රහතන් වහන්සේලා. ඒ මග ගමන් ගත්ත ඊළඟට ඉන්නේ අනාගාමින් වහන්සේලා. බුදු මග ගමන් අරගෙන සත්පුරුෂයන් බවට පත් වෙන අය හැටියට ඊළඟට කතා කරන්නේ සකදාගාමින් වහන්සේලා. ඒ උතුම් බුද්ධ අවවාදයට කීකරු වෙලා මේ ලෝකේ තවත් සත්පුරුෂයෙක් බවට පත් වෙච්ච ඊළඟට ඉන්නේ සෝවාන් වහන්සේ. පින්නතුනි ඊළඟට සඳහන් කරනවා කල්යාණ වූ ශ්‍රාවකයන් වහන්සේ. තිසරණ තියෙනවා, පන්සිල් තියෙනවා, උපෝසත දවසේ අටසිල් දසසිල් සමාදන් වෙනවා, දිවි හිමියෙන් පන්සිල් ආරක්ෂා කරගන්නවා, උතුම් නිවන් මගට ප්‍රවිෂ්ඨ වෙලා ඉන්නේ. මේ ඉන්නේ සත්පුරුෂයෙක්. ඒකයි මම සඳහන් කළේ ඔබත්
ඒ සත්පුරුෂ මාවතට ආවද? ඔබත් සත්පුරුෂයෙක් බව ඔබට තීරණය කරන්න පුළුවන්ද? ඔබම තවමත් තීරණය කරන්නේ ඔබ අසත්පුරුෂයෙක් හැටියටද කියන කාරණාව ඔබටම තීරණය කරන්න ඉඩ තියෙනවා. සත්පුරුෂයන් ලෝකයට සැපයක්. සත්පුරුෂයන්ගේ ආශ්‍රය සැපයක්. පිනතින් ඒකට කරුණු බොහෝමයක් සඳහන් කරන්න පුළුවන්. ඇයි සත්පුරුෂ ආශ්‍රය සැපයක් වෙන්නේ? පිනතින් මම හැමෝටම තේරුම් ගන්න මෙහෙම සරල උදාහරණයක් සඳහන් කළොත්. ධර්ම ශ්‍රවණය කරන පින්නතුන් වැඩි පිරිසක් දක්කින විභංගාදී උතුම් සූත්‍ර දේශනාවන් අහලා ඇති. ප්‍රඥා රූප වාහිනිය ඔස්සේ දක්කින විභංග සූත්‍ර අට කතාවෙන් ධර්ම දේශනා කීපයක් පහුගිය දවස්වල සිද්ධ කළා මතකයි. ඒ දේශනාවල් වලට සවන් දුන්නා නම් මේ කාරණාව ඔබට බොහොම හොඳින් වැටහෙනවා. දක්කින විභංග සූත්‍රයේ සඳහන් වෙනවා සාංගික දාන 7ක් පිළිබඳවත් පෞද්ගලික දාන 14ක් පිළිබඳවත්. පෞද්ගලික දානයේ මුලින්ම ඉන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ. අන්තිමට ඉන්නේ තිරිසන් සතෙක්. ඒ ලයිස්තුවක් හැටියට දාන ටික ලියනකොට. නමුත් ආනිසංස ටික ලියනකොට ධර්මයේ සඳහන් කරන්නේ පල්ලැහැම තැන ඉඳලා ඉහළට ආනිසංස දක්වනවා. එනම් පල්ලැහැම තැනට අනුව තිරිසන් සතෙකුට කෑම වේලක් දුන්නොත් අනාගතයේ උපදින ආත්ම 100ක් අපට බඩගින්නේ ඉන්න වෙන්නේ නැහැ. තිරිසන් සතෙකුට කෑම වේලක් දුන්න නිසා. දානය කොයිතරම් ශ්‍රේෂ්ඨද කියලා වැටහෙන්නේ එතකොට. පින්නතුනි, ඒ ආහාර වේල නිසා ආකාර 500කින් අපිට ඒක විපාක දෙනවා. ආකාර 5ක් තවත් ආකාරයෙන් බැලුවොත් ආකාර 500ක්. ආත්ම 500ක් නැත්නම් ආත්ම 100ක් ආහාර ලැබෙනවා. ආහාර ලැබෙන නිසා ආයුෂය ලැබෙනවා. වර්ණය ලැබෙනවා. බලය ලැබෙනවා. ප්‍රඥාව ලැබෙනවා. මේ ආත්ම 100 500 ආකාරයකින් විපාක දෙනවා. දුස්සීල මිනිහෙකුට කෑම වේලක් දුන්නොත් තිසරණත් නැති පන්සිලුත් නැති. එහෙම දුස්සීලයකට කෑම වේලක් දුන්නොත් අනාගත ජීවිත 1000යි. පෘතජ්ජන සීලවන්තයෙකුට දුන්නොත් අනාගත ජීවිත ලක්ෂයයි. අහසින් යන තවුසෙකුට දුන්නොත් අනාගත ජීවිත කෝටි ලක්ෂයයි. තිසරණයි පන්සිලුයි තියෙන කෙනෙකුට කෑම වේලක් දුන්නොත් අනාගත ජීවිත අසංකේයයි. පෘතජ්ජන සීලවන්ත. කාටද මේ පෘතජ්ජන සීලවන්ත කියලා කියන්නේ? පින්නතනේ පෘතජ්ජනයි කියලා කියන්නේ අපිටනේ. එහෙනම් අපිට හොඳ අය මේ සමාජයේ ගොඩක් ඉන්නවා. ඒ අය බෞද්ධ වේවා, ඉස්ලාම් වේවා, කතෝලික වේවා, කවුරු හෝ වේවා. අපි සාමාන්‍යයෙන් කතා කරනවා හොඳ මිනිස්සෙක්. කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන කෙනෙක්. තමන්ගේ පාඩුවේ ඉන්න කෙනෙක්. හොඳ මිනිස්සෙක් කියලා. පින්නතුනි, අපි හොඳ මිනිස්සෙක් කියලා කීවට එයා තාම තිසරණ නැති කෙනෙක්. පන්සිල් ආරක්ෂා කරන්නේ නැති කෙනෙක්. අපිට හොඳ වුණාට එවන් අය ආර්යයන් වහන්සේලාට හොඳ නෑ. එවන් අය ආර්යයන් වහන්සේලා දකින්නේ දුස්සීල හැටියටම තමයි. අපිට හොඳ හින්දා තමයි පෘතජ්ජන සීලවන්ත කියලා තියෙන්නේ. නමුත් පින්නතුනි, ඒ මට්ටමේ ඉන්න කෙනෙකුට නමුත් කෑම වේලක් දුන්නොත් අනාගත ජීවිත ලක්ෂයක අපිට විපාක දෙනවා. මං කියවනේ තිසරණත් නෑ, පන්සිලුත් නෑ මේ පෘතජ්ජන සීලවන්තයාට. ඒ වුණාට අපි හොඳයි කියනවනේ. සත්තු මරන්නේ නෑ.
හැබැයි මරන්නෙම නෑ කියලා පොරොන්දුවක් නෑ. මරන්න ඕනෑ වුණොත් මරනවා. හදිසියේ කියමු ගෙදරට සර්පෙක් ආවොත්. ගේ ඇතුලේ දිය මකුළුවෙක් දෙන්නෙක් දැක්කොත්. සත්තුත් එකට ඉන්න බෑ කියනවා. දුවා දරුවෝ ඉන්න හින්දා මේක භයානකයි කියනවා. අරගෙන අහකට දාන්න පුළුවන්. නමුත් පහසුවට කරන්නේ ගහලා මරණ එක. මදුරුවෙක් ඇඟේ වැහුවොත් මරනවා. නමුත් දැල් දාන්න යන්නේ. තුවක්කු බඳින්න යන්නේ. කැලෑ එලවන්න යන්නේ. එහෙම ගිහිල්ලා සත්තු මරන්නේ. හොරකම් කරන්නේ නැහැ. නමුත් Tamanට අත්‍යවශ්‍යම දෙයක් තැනක දැක්කොත් නොගෙන ඉන්නෙත් නැහැ. වැරදි කාම සේවනයේට යන්නෙත් නැහැ. දිගින් ලිගට අවස්ථාව ලැබෙනවා නම් ප්‍රයෝජනයක් නොගෙන ඉන්නෙහිකුත් නැහැ. බොරු කියන්නෙත් නැහැ. බේරෙන්නම බැරි වුණොත් නොකිය ඉන්නෙත් නැහැ. රාරක්කු බොන්නෙත් නැහැ. නමුත් අනුන්ගෙන් නිකන් ලැබෙනවා වගේ නම් සමහර වෙලාවට හුඟක් දෙනෙක් නොබී ඉන්නෙත් නැහැ. දිවි හිමියෙන් මේ කාරණාව කරන්නේ නැහැ කියලා පොරොන්දුවක් නැහැ. එළඹුණොත් ලැබුණොත් අවස්ථාවට ලැබෙනවා. ආන් ඒ අය අපිට හොඳයි. හැබැයි ආර්යයන් වහන්සේලා ඒකට කැමති නැහැ. එතකොට සමාජය ගැන කල්පනා කරාම වැඩිපුරම ඉන්නේ මෙහෙම අය නෙමෙයිද කියලා හිතලා බලන්න. අපි මෙහෙම කියමු. අපේ ගෙදරක තියෙනවා මංගල උත්සවයක්. ඒකට අපි ආරාධනා කරලා තියෙනවා 1001 දිනෙකට. 1001 දිනාටම අපි බොහෝම හොඳට ආහාර පානය දී සැලකනවා. මංගල අවස්ථාවට සහභාගී වෙලා නමුත් ඒ මිනිස්සුන්ට කෑම දුන්නාම අපිට පින් සිද්ධ වෙනවනේ. දන් දුන්න පින. එතකොට මෙතන 1001න් 1000ක් පෘථග්ජන සීලවන්තයි. එක්කෙනෙක් තිසරණයි පන්සිලුයි තියෙන කෙනෙක්. එතකොට පෘථග්ජන සීලවන්තයෙකුට කෑම වේලක් දුන්නාම විපාක දෙන්නේ අනාගත ජීවිත ලක්ෂයක. එතකොට දැන් ඒ වාගේ 1000කට කෑම දීලා තියෙනවා. එහෙනම් කරන්න ඕනේ ලක්ෂي 1000න් ගුණ කරන්න ඕනේ. මේ 1000ට කෑම දීලා කොයි වගේ ආනිසංශයක් කොච්චර කාලයකට ලැබුවද කියලා බලන්න. ගුණ කරලා බලන්න. ලක්ෂ 1000න් බින්දු වෙනවා 8ක්. 1.8යි. අර ලක්ෂයට කෑම දුන්නාම අපිට විපාක දෙනවා ආත්ම 1.8ක. 1001න් එක්වෙනියා තිසරණ පන්සිල් තියෙන කෙනෙක් කියලා අපි මතක් කළානේ. ඒ තනි පුජ්‍යලයට කෑම දුන්නාම අනාගත ජීවිත 1.140ක් මට ආහාර පාන හිග නැතුව ලැබෙනවා. දැක්කද ඔබ වෙනස? ආන් ඒකයි සඳහන් කළේ. තිසරණයි පන්සිලුයි තියෙන කෙනා මේ සත්පුරුෂයන්ගේ ලයිස්තුවේ තවත් එක්කෙනෙක් ඔබ ළඟ තියෙනවා නම් ඔබටත් හුඟක් සතුටු වෙන්න පුළුවන්. යන තැන අනුන්ගෙන් ලැබෙන වතුර උගුරට තේ වතුර කෝප්පෙට කෑම වේලට ණය නෑ එතකොට. ඒ අයට ආත්ම ගානකට සුවය උදා කරලා දීලයි මං මේ අයගේ ආහාර වේල භුක්ති විඳලා තියෙන්නේ. පින්නතුනි, එවන් සත්පුරුෂයෝ ලෝකයට මහත් වූ සැපයක්. එවන් සත්පුරුෂයන්ගේ ගුණය මේ දස දිසාවෙම පැතිරෙනවා කියලායි මේ සඳහන් කළේ. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා කරුණු මනාව හොයලා බලලා දැනගෙන කරුණාවෙන් යමෙක් කටයුතු කරනවද? එහෙම සඳහන් කළේ කෙනෙකුගේ වරදක් දැක්කොත් වරද හැටියටම කියනවා. කෙනෙකුගේ හොඳක් දැක්කොත් ඒක වහාම අගය කරනවා. අන් ඒකයි සඳහන් කළේ
කරුණු මනවින් හොයලා බලලා දැනගෙන කරුණාවෙන් අගුණ කියනවා. කරුණු මනවින් තීරණය කරලා ප්‍රශංසා කරනවා. අගය කරන්නෙත් කරුණාවෙන්මයි. හැබැයි වරද පෙන්නලා චෝදනා කළොත් ඒ චෝදනා කරන්නෙත් කරුණාව නිසාම තමයි. ඇයි ඔහු වරදින් මුදව ගන්න. මේ තමයි සත්පුරුෂයාගේ ගතිය ස්වභාවය. නොපැහැදිය යුතු තැන සත්පුරුෂයා කවදාවත් පහදින්නේ නැහැ. යමෙක් යම් වැරදි වැඩක් කරගෙන යනවා. නමුත් ඔහුට කියන්නත් බෑ ඕක වැරදි කියලා. අපි ඉන්න මට්ටමේ ඉඳලා. ඕක කරන්න එපා කියලා කියන්නත් බෑ. මගේ වැඩෙන් තව කාටවත් ඇති වැඩේ මොකද්ද කියලා ඇහුවොත් දෙන්න උත්තරයක් නැති හින්දා. නමුත් සත්පුරුෂයා එහෙම නෙමෙයි. බැන්න ගැහුවත් වරද හැටියටම පෙන්නනවා. එහෙම පෙන්නන්නේ මේ වරද නිසා මොහු අනාගතයේ මොනතරම් දුක්ඛන්දරාවකට මූණ දෙනවද කියන කාරණාව දන්න නිසා අනුකම්පා කරනවා. පැසසිය යුතු තැන මනාව පසසනවා. පින්නතුනි, පැසසිය යුතු තැන කියලා කියන්නේ අනුන්ගේ ගුණය වර්ණනා කරන්න. අනුන්ට ප්‍රශංසා කරන්න. හුඟක් අයට අමාරුයි. හුඟක් අය බලන්නේ ගුණ වඩවන්න නෙමෙයි ගුණ මරවන්න තමයි උත්සාහ කරන්නේ. කෙනෙක් තව කෙනෙකුගේ ගුණය තව තැනක කියනවා ඇහුනොත් සමහරලාට අපි එතෙන්ට ගිහිල්ලා හාත්පසින් ඊට පටහැනි දෙයක් කියනවා. ඕගොල්ලෝ ඔය හිතාගෙන හිටියට ඔහොමයි කියලා. මම දන්නවා පුද්ගලයා කොහොමද කියලා. මම ආශ්‍රය කරලා තියෙන නිසා ඔහුගේ හැබෑ ස්වභාවය මම දන්නවා. ඔය කියන තරම් ගුණවත් කෙනෙක් නෙමෙයි. ඔය තියෙන කපටිකම්. ඔය තියෙන වංචාව. ඔය තියෙන රැවටීම. මේ ආදි වශයෙන් කියලා අර ගුණය මකලා දානවා. ගුණය මරනවා කියලා එකට කියනවා. හැබැයි සත්පුරුෂයෝ එහෙම කරන්නේ. ප්‍රශංසා කළ යුතු තැන ප්‍රශංසා කරනවා. හැබැයි විවේචනය කළ යුතු තැන විවේචනයත් කරනවා. නැති තැන නෙමෙයි ඉන්න තැන ඔහුට මේක කියනවා. ඒක සත්පුරුෂයා සතු උතුම් ලක්ෂණයක්. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා ඊටාම කෙටියෙන් මේ කාරණාව පැහැදිලි කරන්න මේ විදිහට කියන්න කියලා. නිර්වද්‍ය වූ කාය කර්ම තියෙනවනම්, නිවැරදි වූ වචී කර්ම තියෙනවනම්, නිවැරදි වූ මනෝ කර්ම තියෙනවනම්, කයෙන් කරන වැරදි, හිතෙන් කරන වැරදි, වචනයෙන් කරන වැරදි යමෙක් අවම කරලා වරදින් ඈත් වෙලා නම් ඔහු සත්පුරුෂයන්ගේ ගණයට එකතු වෙනවා. පින්නතුනි, රාගය, ද්වේෂය, මෝහය සංසිඳවපු නිසා ක්‍රෝධය, බද්ධ වෛරය, ගුණමකුකම, ගුණ මැකීම මෙන්න මේ දේවල් යම් කෙනෙක් ළඟ ක්‍රියාත්මක වෙනවා නම් ඔහු අසත්පුරුෂයි. යමෙක් උත්සාහ කරන්නේ කෙනෙකුගේ රාගය මරන්න නම්, කෙනෙකුගේ ද්වේෂය මරන්න නම්, කෙනෙකුගේ මෝහය මරන්න නම්, ක්‍රෝධය, බද්ධ වෛරය නැති කරවලා ඔහු සත්පුරුෂයෙක් කරන්න වීරිය වඩනවා නම්, සත්පුරුෂයෙක් කරන්න උත්සාහ ගන්නවා නම්, සමාජයට මහා යහපතක් කරන්නෙක් බවට ගොඩනගන්න උත්සාහ දරනවා නම් කෙනෙක්, ඒ තමයි සත්පුරුෂයා. දරුවෙකුට අම්මා තාත්තා හොඳ සත්පුරුෂයෙක්. නමුත් පින්නතුනි, හැම මවම හැම පියාම සත්පුරුෂයි කියලා කියන්න පුළුවන්ද? අම්මා තාත්තා කියලා කිව්වත් හැමෝම සත්පුරුෂ නෑ. හැමෝම දරුවන්ට ගුණය
දියුණු කරන්න උගන්වන්නේ. අතීතේ නම් අපි කියේ ಗುಣ නුවණ වැඩෙනවා කියලානේ. නමුත් වර්තමානයේ හුඟක් වෙලාවට ಗುಣ වැඩෙන්නේ නමුත් නුවණ වඩවන්න බොහෝසේ උත්සාහ කරනවා. ඒකේ ප්‍රතිඵලය ඊටාම සෝචනීයයි. අද අපි ඒක අත්විඳිනවා. ඒ සෝචනීය ප්‍රතිඵලය. අන්න ඒ නිසා මව්පිය දරුවෙකුට යහමගම කියලා දෙන්න ඕනේ. සත්පුරුෂයෙක්ම වෙන්න ඕනේ. ආන් එහෙම කටයුතු කරන මව්පියෝ රටට ආදරය කරන අය, ජාතියට ආදරය කරන අය, ආගමට ආදරය කරන අය. අපි හදාපු මේ පරපුර මතු රටත් ජාතියත් ආගමත් ආරක්ෂා කරයි. නමුත් පින්වතුනි, ඒ උදාර සිතුවිල්ල නැති හින්දා අද අපි හදාපු දරු පරපුර වැඩි පිරිසක් රට විනාශ කරන, ජාතිය විනාශ කරන, ආගම විනාශ කරන පිරිසක් බවට පත් වෙලාද නැද්ද? ඔබ බුද්ධිමත්වය ගැන හිතලා බලන්න. ඔබේ දරුවත් එහෙම කෙනෙක් නම් ධර්මයෙන් ඔබට අම්මා කියන නම හම්බෙන්නේ නැහැ. අම්මා කියලා කියන්නේ මහා බ්‍රහ්මයා වගේ කියලානේ කිව්වේ. අම්මා තාත්තා කියන්නේ මහ බඹු ළඟ තියෙන උදාර ගුණධර්ම තියෙන අය කියලා සඳහන් කළේ. ඒකයි මහා බ්‍රහ්ම කියලා කිව්වේ. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. මෙත්තා, කරුණා සමහරලාට දෙකම මව්පියෝ ළඟින් බැහැරට ගිහිල්ලා. මෛත්‍රිය, කරුණාව තියෙනවා නම් මෙලව ජීවිතය සුවපත් කරනවට වඩා නිමක් නැති කෝටි ප්‍රකෝටි ගණන් අනාගතයේ ඉපදෙන්න තියෙන සසර මඟ සුවපත් කරනවා. ඉතින් මේ ආදී වශයෙන් මේ කරුණු බොහෝම ගැඹුරට සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් අද සසර මඟ සුවපත් කරවන්න කටයුතු කරන ආකාරයක් බොහෝම උපයන්ගෙන් දකින්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු යුතුයකම් වලින් පවෙන් වළක්වලා නැහැ. කල්යාණ මිත්‍රයන් ඇසුරු කරවලා නැහැ. ඔවුනොවුන් පරයා ඉගෙන ගන්න මිසක්, උගන්වන්න මිසක් ගුණයට දහමට යොමු කරන්න වෑයම් කරන බවක් නැහැ. එහෙම වුණොත් අර උතුම් සත්පුරුෂ කියන தത്വයට අපිට යන්න පුළුවන් වෙන්නේ නැහැ. පින්නතුනි, යමෙක් යමෙකුගේ අකුසල චිත්තයන් මගහරවලා, අකුසල ක්‍රියාකාරකම් මගහරවලා, අකුසල සිත නැති කරවලා ඔහු ගුණ ධර්ම අඳුරන සත්පුරුෂයෙක් බවට පත් කරන්න යමෙකුට කටයුතු කරන්න පුළුවන් නම් ඔහු අයිති වෙන්නේ සත්පුරුෂ ගණයටයි කියලා සඳහන් කළේ. ඒකයි මව්පියෝ ගැන සඳහන් කළේ ඒ අයට මේ කාර්යය හොඳටම කරන්න පුළුවන් නිසා. පින්නතුනි, විශේෂයෙන් සඳහන් කරනවා පුෂ්පගන්ධ, මූලගන්ධ, හරගන්ධ මේ සියල්ලටම වඩා බුද්ධ ආදී උතුමන්ගේ සීලාදී ගුණධර්මයන් නිසා පැන නැගෙන කීර්ති ස්කන්ධය, සීල ස්කන්ධය උන්වහන්සේලාගේ මනා වූ ගුණය ලෝකයට කියාපාන තැන. ආංගිවන් උතුම් සිල් තියෙන, ශ්‍රේෂ්ඨ ගුණ තියෙන උත්තරීතර උතුමන්ගේ සිල් සුවඳ දස දිසාවෙම පැතිරෙනවා කියලා කියනවා. පින්නතුනි, සබ්බා දිසා සත්පුරිසෝ පවාති. සත්පුරුෂ තෙමේ සියලු දිසාවන්හි ගුණේ පතුරුවයි. එක උදාහරණයක් මේකට තියෙනවා අපේ රටේ. අපේ රටේ මේ රුහුණු දනව්වේ
කළුවැල් මණ්ඩප කියන ගමක මහානාග කියලා භික්ෂුන් වහන්සේ නමක් වැඩ ඉඳලා තියෙනවා. උන්වහන්සේගේ සීල තේජානුභාවය කොයි තරම්ද කියනවනම් ඒ සිල් සුවඳ මෙරටින් බැහැර වෙලා සාගරේ තරණය කරලා ජම්බුද්වීපයට හමාගෙන ගිහිල්ලා මුළු දඹදිව් තලයේම මහා නාගයන් වහන්සේගේ සිල් සුවඳින් සුවඳවත් කළා. ගුණ සුවඳින් සුවඳවත් වුණා කියලා සඳහන් කරනවා. කීර්තිය පැතිරිලා ගිහිල්ලා ඉතින්නේ. ජම්බුද්වීප වාසී දෙපළක් කල්පනා කළා අපි යමු මේ මහා සත්පුරුෂයන් වහන්සේ බලලා එන්න. ඔවුන් දෙන්න මහා නාගයන් වහන්සේ බලන්න ජම්බුද්වීපයෙන් නැවුනැංගා. ඉන්නතේ මගට එනකොට එක්කෙනෙක් මැරුණා. අනිත් එක්කෙනා අනුරාධපුරයට එනකන් ආවා. අනුරාධපුරෙන් ඇහුවා කළුවැල් මණ්ඩප ගමට යන්නේ කොහොමද කියලා. ස්වාමින් වහන්සේ වැඩ ඉන්නවද කියලා හොයලා බැලුවා. යන මග දැනගෙන ස්වාමින් වහන්සේ මුණ ගැහෙන්න ගිහිල්ලා ඒ ආසන්න නිවසක නතර වෙලා පහවදා පාන්දර අවදි වෙලා ඒ භික්ෂුන් වහන්සේට පිළිගන්වන්න දන් පැනුත් පිළියෙල කරගෙන උන්වහන්සේ ළඟට ගියා. උන්වහන්සේට දන් පැන් පූජා කළා. උන්වහන්සේ සතුටින් දානේ බාරගත්තා. දන් වැළඳුවාට පස්සේ එකත් පසෙක වාඩි වෙලා බොහොම සතුටින් උන්වහන්සේට කියනවා ස්වාමීනි ඔබ වහන්සේගේ උතුම් සීල සුගන්ධය ජම්බුද්වීපයට තමාගෙන එනවා. ඒ නිසායි දඹදිව ඉඳලා ඔබ වහන්සේ හොයාගන්න එන්න හිතුනේ. ස්වාමීනි මගෙත් එක්ක ආපු කෙනා මගදී මැරුණා. නමුත් ආයේ ජම්බුද්වීපයට යන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. ස්වාමීනි මාත් පැවිදි කරන්න. පාත්‍ර සිවුරු හොයාගෙන ඇවිල්ලා උන්වහන්සේට පිළිගන්වලා උන්වහන්සේගෙන්ම පැවිද්ද ඉල්ලගෙන නොබෝ කලකින් සව් කෙලෙස් නැසලා අති උතුම් අරහත්ත්වයේ ලැබලා සසර මඟ කෙරවල කරගන්න අවස්ථාව සැලසුණා. සත්පුරුෂයන්ගේ ගුණය නිසා. ආන්ගේ නිසා මේ ගාථා රත්නයෙන් අපට දේශනා කොට වදාලා. ඔබ මනා සුවඳවත් පුද්ගලයෙක් වෙන්න. දස දිසාවේ පතුරවන්න පුළුවන් සුවඳක් ඔබ ළඟ තියෙනවා නම් ඔබ කොච්චර වටිනවද? පින්නතුනි යමෙකුගේ ජීවිතයේ සීලයෙන් තොර නම් ඒ ජීවිතේ කොයි වගේද? සඳහන් කරනවා සිල් නැති ජීවිතයේ, ගුණ නැති ජීවිතයේ, වෙරළ නැති මහ මුහුද වාගේ කියලා. මහ මුහුදේ ලස්සන තියෙන්නේ වෙරළට ගිහිල්ලා බලනකොට. වෙරළේ ඉඳලා මුහුද බලන්න අපි හැමෝම කැමතියි. පිළිතුරු වෙරළක් නැත්තම් කොතන ඉඳලා මුහුද බලන්නද? සාගරයේ වටේම මේ තියෙන වැලි තලාවේ ඉඳලා සාගරයට බහින්න, පනින්න, නාන්න අපි හරි කැමතියි. විවේකය හොයාගෙන, විනෝදය හොයාගෙන, සැනසීම හොයාගෙන, නිවුන බව හොයාගෙන, මානසික නිදහස හොයාගෙන හුඟක් දෙනා මුහුදු වෙරළට ගිහිල්ලා කටයුතු කරන හැටි අපි දකිනවා. සාගරයේ දිහා බලාගෙන ඉන්නවා. එහෙමනම් මේ සඳහන් කරන්නට යෙදුනේ අපි අපේ ගුණය ඇති කරගන්නේ නැත්තම් වෙරළක් නැති සයුරක් වගේ. ගුණ නැති පුද්ගලයා. ගුණ නැති පුද්ගලයා සුවඳ නැති මලක් වගේ. ගුණ නැති පුද්ගලයා හිරු නැති අහස වගේ. හිරු ඇති අහස බැබලෙනවා. හිරු නැති අහස අඳුරුයි. එහෙමනම් පින්නතුනි මේ වාගේ කාරණා වලින් මේ සඳහන් කරන්නේ. අපි ගුණයෙන් පිරෙන්න
සීලෙන් පිරෙන්න ධර්මයේ අපිව කොච්චර අගය කරලා තියෙනවද? අංගේ නිසා ඔබට ලැබුණ ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතේ ධර්මයෙන් පෝෂණය කරන්න. බුද්ධාන්තරයේ ලැබිච්ච උතුම් මනුස්ස ජීවිතයට සාධාරණයක් කරන්න. හැමදාම ලස්සනවට ඉන්න කැමති ඔබ සිල් නැමැති ආභරණය දරාගෙන ලස්සන වෙන්න. අපි පළඳින රන් රිදී මුතු මැණික් ආදී හැම ආභරණයකටම වඩා මේ සීලය නැමැති ආභරණය හරි උතුම්. එවන් උතුම් ආභරණයක් ඔබ පැළඳගත් දවසට ආර්යයන්ගේ කරුණාවට ප්‍රශංසාවට භාජනය වෙන සත්පුරුෂයෙක් වෙන්න ඔබටත් පුළුවන්. සුවඳවත් පුද්ගලයෙක් සුවඳ හමන මලක් බවට පත් වෙන්න පුළුවන්. එතෙන්ට යන්න රත්නත්‍රී ආශිර්වාදයෙන් මේ උතුම් මනුස්ස ජීවිතය තුළදීම ඔබටත් සත්පුරුෂයෙක් හැටියට ලෝකයට මෙහෙවරක් කරලා හිත සතුටින් මෙලවින් සමුගන්න තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. මෝහක්ඛයෝ නිබ්බානං